මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ එක පැත්තකින් ආණ්ඩුව ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ දමමින් භාණ්ඩවල මිල ඉහළ දමමින් ජනතාව විශාල පීඩනයකට පත් කරමින් තිබෙනවා. අනෙක් පැත්තෙන් ආණ්ඩුව තමන්ගේ නාස්තිකාර වියදම් තව තවත් වැඩි කරගනිමින් ජෝගි නටන ආර්ථිකයක් බවට පත් කරමින් තිබෙනවා. ඒ වගේම මේ සියල්ල යටපත් කරමින් යලි සුපුරුදු පරිදි කොටස් වශයෙන් ඡන්ද පැවැත්වීමේ සූදානමක් තියෙන බව විවිධ මාධ්‍ය හරහා වාර්තා වී තිබෙනවා. ඒ නිසා මේ කරුණු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ අදහස මාධ්‍ය හරහා රට ඉදිරිපත් කිරීම වෙනුවෙන් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ. ඒ වගේම ගෑස් වල මිල ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කිනුත් ඒ වගේම සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 180කිනුත් ඉහළ දමමින් තමයි වෙසක් පුන් පොහොය ආරම්භ කරේ. ඒ නිසා මේ ආණ්ඩුව හැමදාමත් කරන දේ තමයි රටේ ජනතාව ජාතික වශයෙන් වැදගත්කමක් දක්වන උත්සවයක් හෝ අවස්ථාවක් වෙනුවෙන් තමන්ගේ අවධානය යොමු කරලා තිබෙන වෙලාවක ආණ්ඩුව ඉතාමත් කුහක විදිහට සහ ඒ ජනමතය ඒ ජනතාවගේ සිදුවී තිබෙන අවධානය ඒ පැත්තට සිදුවෙන්න ඇරලා තමන්ගේ වමනාවන් ඉටු කර ගැනීම සඳහා දරන පහත් නිර්ලජ්ජිත උත්සාහයක් තිබෙනවා. ඒ උත්සාහය තමයි පසුගිය වෙසක් පුන් පොහොයදා එළඹෙන්න තිබෙන මධ්‍යම රාත්‍රියේ සිට මෙම භාණ්ඩ මිල වැඩි කිරීමෙන් පෙන්눔 කරනු ලැබුවේ. ඔබට මතක ඇති මීට පෙර වෙසක් මාසයේ ගිය අවුරුද්දේ වෙසක් පුන් පොහොය දිනය ලබනකොට අපේ රටේ විදේශ සමාජ්‍යවරයා හිටියේ ජීඑල් පීරි සමාජ්‍යවරයා හිටියේ ඉන්දියාව. ඔහු ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා උතුරු දුම්රිය ව්‍යාපෘතියේ විශාල දුම්රිය පාරවල් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියානු රජයට පැවරුවා. ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වී තිබීදී. ඒක තමයි ගිය අවුරුද්දේ වෙසක් පුන් පොහොය දිනේ නිමිත්තෙන් ආණ්ඩුව රටේ ජනතාවට දීපු තෑග්ග. ඊට පරිබාහිර භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබෙනවා. මම කලින් කිව් පරිදිම රෙදිපිලි, පාවහන්, පෑන්, පොත්, සබන්, දත් බෙහෙත්, හිස ගල්වන තෙල් මේ ආදී අනික් සියලුම භාණ්ඩ මෙවැනි වාර්තා කිරීමකින් තොරව අතිශය මිල ඉහළ යාමකට ගිහින් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් පාවාන් මිල මේ පසුගිය අවුරුද්ද ඇතුළත 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මිල ඉහළ තිබෙනවා. රෙදි පිළිවෙල මිල 100%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහිලා තිබෙනවා. පෑනේ මිල 20%ක විතර ඉහළ ගිහිලා තිබෙනවා. සබන් කැටේ මිල 30%කින් විතර ඉහළ ගිහිලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ වාර්තා කිරීමට ලක් වී තිබෙන්නේ භාණ්ඩ වලින් 14ක මිල ඉහළ යාම විතරයි. ඊට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් නිරන්තරයෙන් දෛනික වෙළඳපොලේ මිල ඉහළ යමින් තිබෙනවා. එතකොට ආණ්ඩුව මේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ජනතාවට අහිමි කිරීමෙන් පෙන්눔 කරන්නේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් අපේ රට ඉදිරියට ගෙන යන්න සමත් නැහැ. ඒ නිසා තව තවත් විරැකියාවේ අනුපාතය ඉහළ යාමක්, භාණ්ඩ නිෂ්පාදනය අලෙවි කර ගැනීමට දුෂ්කරතාවයක්, සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය වන පරිදි ආදායම් මාර්ග නොලැබීමක් ආදී බරපතල ආර්ථික ගැටලු වලට ඇති කරන එක බවට ඉඟිදෙන් පෙන්눔 කරමින් තිබෙනවා. අපි උදාහරණයකට ගත්තොත් ඔබ දන්නවා පහුගිය අවුරුද්දේ කියන්නේ 2011 අවුරුද්දේ අපේ රටේ ආනයන සහ අපනයන අතර හිගය හෙවත් වෙළඳ ශේෂය ඩොලර් බිලියන 10 දක්වා වර්ධනය වී තිබුණා. ඒ 2009 තිබ්බේ 2.5 ඩොලර් බිලියන. 2010 තිබුණේ ඩොලර් බිලියන 5ට ආසන්න ප්‍රමාණය. හැබැයි 2011 වෙනකොට ඩොලර් බිලියන 10 දක්වා ඒ වර්ධනය වී තිබෙනවා. මේ අනුව බැලුවොත් 2009 සිට 2010ට 100කින් වර්ධනය වී තිබෙනවා. 2010 සිට 2011ට 100කින් වර්ධනය වී තිබෙනවා. ඒ වර්ධනය වීම ගියොත් මෙම අවුරුද්දේ වෙළඳ ශේෂය ඩොලර් බිලියන 20 ඉක්මවා යාමේ අනතුරකට අද මුහුණ දී තිබෙනවා. මහ බැංකුව දැන්ට වාර්තා කරලා තිබුණා අපේක්ෂා කරන පෙළ 13 තියාගන්න. හැබැයි මේක 13 තියාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පරණ පහුගිය අවුරුදු කීපයක ආර්ථික හැසිරීම දෙස කල්පනා කරලා බැලුවොත්
වෙළඳ ශේෂය 100%කින් වර්ධනය වීමේ අනතුරකට රට මුහුණ දීලා තිබෙනවා. එතකොට වෙළඳ ශේෂයේ ඉහළ යාම තවදුරටත් මහ බැංකුවේ මැදිහත් වීමෙන් රුපියල අවප්‍රමාණය කිරීමට වැළැක්වීමට මැදිහත් නොවීම හේතු කොටගෙන රුපියල විශාල කඩාවැටීමකට ලක් වී තිබෙනවා. ලංකා ඉතිහාසයේ ගැඹුරුතම පතුලටම කඩාවැටිච්ච රුපියලක් අද අපිට ඉතුරු වී තිබෙනවා. 130, 134, 129 මේ ආසන්නයේ තමයි දිනපතා මේක කරකැවෙමින් තිබෙන්නේ. එය දෛනිකව අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලංගේම මිල ඉහළ යාමට බලපෑම් කරලා තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරපු තර්කය තමයි කිරිපිට මිල වැඩි කිරීමට හේතු සාධක වූයේ අපේ දේශීය කිරිගොවියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ කිරි නිෂ්පාදනය ඒ කියන්නේ වෙළඳපොළ අපේ රටේ නිෂ්පාදනය කිරි වලින් කිරිපිටි පැකට් එකක් හදනකොට වියදමට වඩා අඩුයි පිට රටින් ආනයනය කරනකොට ඒ නිසා අතිරේක බද්දක් පැනවීමෙන් දේශීය වෙළඳපොළේ කිරි නිෂ්පාදක ආරක්ෂා කරගන්න තමයි මේ සැලැස්ම ගෙනාවේ කියලා කිව්වා. හැබැයි ඒ වෙනුවෙන් බදු පැනවුවේ රුපියල් 92යි. එහෙනම් දේශීය කිරිගොවියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු වුණා නම් ඒ වෙනුවෙන් උන්ගේ බදු පැනවීම සිදු වී තිබෙන්නේ කිලෝග්‍රෑම් එකකට රුපියල් 92යි. ඒතර රුපියල් 92ක බදු පැනවීමක් ඇතුලේ රුපියල් 163ක් දක්වා වැඩි උනේ කොහොමද? අතිරේක රුපියල් 71කින් බදු පැනවීමකින් තොරව කිරිපිටි මිල ඉහළ දාන්න සිද්ධ වුණේ ඇයි? ඒ අන් කවරක්වත් නොවේ. එම කිරිපිටි මිල ඉහළ දාන්න ප්‍රධාන හේතු සාධකයේ බවට පත් වී තිබෙන්නේ ඩොලරේ කඩාවැටීම. ඉතින් මීට කලින් පිටරටින් ආනයනය කිරීම සඳහා පිටරටේ ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ නොගිහින් තිබෙන තත්ත්වයක් තුල පවා රුපියලේ කඩාවැටීම හේතු කොටගෙන සිද්ධ වී තිබෙනවා කිරිපිටි මිල ඉහළ දමන. ඒ දේශීය ගොවි ආරක්ෂා කර ගැනීම නිසා නොවේ. ඒ තීරණ නෙවෙයි. ඒකට 92 බලපාන්නේ. ඊටු 72ම බලපාන්නේ ඩොලරේ රුපියලේ කඩාවැටීම. ඒ වගේම තමයි ගෑස් මිල ඉහළ දාන්න හේතු සාධක වෙන්නේ මොකක්ද? ලෝක වෙළඳපොලේ ගෑස් මිල යම් ප්‍රමාණයකට පෙබරවාරි මාසයේ වැඩි වී තිබුණා. නමුත් මාර්තු සහ අප්‍රේල් මාසයේ ගෑස් මිල ලෝක වෙළඳපොලේ අඩු වෙලා තිබෙනවා. එතකොට ගෑස් මිල සංසන්දනය කරන්නේ පසුගිය මාස දෙකේ මතක තබන්න ගෑස් මිල ගණනය කරන්නේ පසුගිය මාස දෙකේ ගෑස් මිලේ තිබෙන සාමාන්‍ය අගය අරගෙන තමයි මේ මාසෙට ගලප්පන්නේ. ඒක පසුගිය මාස දෙකේ අඩුවීමක් තමයි ලෝක වෙළඳපොලේ ගෑස් මිලේ සිදු වී තිබෙන්නේ. හැබැයි ලෝක වෙළඳපොලේ ගෑස් මිලේ අඩුවීමක් සිදු වී තිබුණට රුපියලේ කඩාවැටීම නිසා අතිරේක බලපෑමක් ගෑස් මිල කෙරෙහි ඇති කරලා තිබෙනවා. ඒ නිසා ගෑස් මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු සාධක බවට පත් වී තිබෙන්නේ රුපියලේ කඩාවැටීම. ඒ වගේම තමයි සිමෙන්ති වල ඒකේ ජිප්සම් ඇතුළු සමහර සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය තිබෙනවා. ඒ වගේම අපේ රටේ සිමෙන්ති අවශ්‍යතාවය විශාල ප්‍රමාණයක පිටරටින් ආනයනය කරනවා. ඒතකොට මේ සිමෙන්ති මිල ඉහළ දැමීමටත් ප්‍රධාන හේතු සාධක බවට පත් වී තිබෙන්නේ රුපියල අවප්‍රමාණය වීම. එනිසා මේ වාර්තා නොවි ඉහළ යන භාණ්ඩ රෙදිපිලි වේවා, පහවන් වේවා, එක්සයිස් පොත් වේවා, කඩදාසි වේවා, පෑන් වේවා මේ සියලුම භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රධාන හේතු සාධකයක් බවට පත් වී තිබෙන්නේ රුපියල කඩාවැටීම. එනිසා ආණ්ඩුව සැබෑ භාණ්ඩ සහ සේවාවන්ගේ මිල ඉහළ යාමට සැබෑ හේතු සාධක සපයන රුපියල කඩාවැටීම කියන කරුණ පැත්තකින් තියලා ආණ්ඩුව කිරිගොවිය ආරක්ෂා කරගන්න ගෑස් වලින් උයවට පස්සේ පරිසර දූෂණය වෙනවා පරිසර දූෂණය අවම කරගන්න සිමෙන්ති වලින් ගෙවල් හදනවට වඩා හොඳයි නේ මැටි වලින් මැටි බිත්ති හදන එක ඒක හොඳ නිවාහනක් හදා ගන්න පුළුවන් හොඳ පරිසර තත්ත්ව හොඳයි ටිකක් වාතාශ්‍රය හොඳ පිරිච්ච කාමරයක් හදා ගන්න පුළුවන් එහෙම ඒ ආකාරයේ බොරු තර්ක ගේන්න එපා මේ ආර්ථිකයේ අද භාණ්ඩ සහ සේවා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවල මිල අතිශය ලෙස ඉහළ යන බලපාලා තිබෙන්නේ රුපියල මහා පරිමාණ ලෙස අවප්‍රමාණ වීම කඩාවැටීම හේතු සාධක වෙලා තිබෙනවා ආණ්ඩුව ඒ කරුණ අද සංගවමින් වෙනත් කරුණු ඉදිරිපත් කරන්න පටන් අරගෙන තිබෙනවා. දැන් ආණ්ඩුවට මේ අර්බුදයෙන් ගොඩේම සඳහා ආණ්ඩුව තෝරලා තියෙන උත්තර මොනවද? එක පැත්තකින් ආණ්ඩුව කියනවා ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගේ ක්‍රෙඩිට් කාඩ් පතේ පොලි අනුපාතිකය 30% දක්වා ඉහළ දමලා තිබෙනවා. ඒතර ඒන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ මොකද්ද? ක්‍රෙඩිට් කාඩ් හිමියන් වෙළඳ පොලෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ ප්‍රමාණය අඩු කිරීම තමයි එහි අපේක්ෂාව. ක්‍රෙඩිට් කාඩ් වල පොලි අනුපාතය කියලා දමන්නේ ඒ නිසා. ඒ වගේම තමයි බැංකු වලට උපදෙස් දීලා තිබෙනවා ණය පොලි අනුපාතයක ඉහළ දමන්න කියලා. එතකොට ණය පොලි අනුපාතයක ඉහළ දැමීමෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ
බැංකුව හරහා වෙළඳපොළට මුදල් සංසරණය වළක්වන්න. බැංකුව හරහා වෙළඳපොළට මුදල් සංසරණය අඩු කරන්න. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ මුදල් සංසරණය අර ආයෝජනයක් සිද්ධ වෙනවා නම්, නිවාසයක් හැදීම සිද්ධ වෙනවා නම්, වෙනත් කර්මාන්තයක් පටන් ගැනීම සිද්ධ වෙනවා නම්, ඒ සියල්ල අකුලන්න, අඩු කරන්න. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව කියනවා ගිය අවුරුද්දේ ණය ලබා දීමේ වේගය 34 දක්වා වර්ධනය වී තිබුණා. අජිත් නිවාඩ් කබ්‍රාල් මෑතකදී ප්‍රකාශ කරලා තිබුණා. ඒ 118 දක්වා අඩු කරන්නයි කියලා උපදෙස් දීලා තියෙනවා කියලා සියලු වාණිජ බැංකුවල. ඒ කියන්නේ ණය ලබා දීමේ වේගය ගිය අවුරුද්දේ 34යි මේ අවුරුද්දේ 18 දක්වා අඩු කරන්න කියලා කියන. ඒ කියන්නේ මොකද්ද? වෙළඳපොළට මුදල් සංසරණය වීම අඩු කරන්න. ඒ කියන්නේ ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ආර්ථිකය තවත් අකුලවන්න. ඊට අමතරව වාහන ඇතුළු භාණ්ඩ විශේෂයෙන්ම වාහන වලට අධික බදු ප්‍රමාණයක් පැටවුවා. ඒ නිසා සාමාන්‍යයෙන් රුපියල් 98,000ට තිබුණු එන්ජින් ධාරිතාව 10,000 තිබුණු බයිසිකලයක් 1,98,000 දක්වා අධික මිලකින් ඉහළ ගිහිලා තිබුණා. රුපියල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකින් කුඩාම මෝටර් සයිකල් අද ඉහළ ගිහිලා තිබෙනවා. ආණ්ඩුව එයින් කිව්වේ මොකද්ද? ඒ කිව්වේ ආනයන අධෛර්යමත් කිරීම සඳහා තමයි ඒ ක්‍රියාමාර්ගය ගන්නවා කිව්වා. හැබැයි ඒක විසින් මොකද වෙන්නේ? ඒක විසින් සිද්ධ වෙන දේ තමයි වෙළඳපොළ ඇකිලෙනවා. මෝටර් සයිකල් අලෙවි මධ්‍යස්ථානයේ බයිසිකල් අලෙවි අඩු වෙනවා. ලීසින් කම්පැනි වල ලීසින් දෙන එක අඩු වෙනවා. රෙපෙයාර් මධ්‍යස්ථාන රෙපෙයාර් කරන එක අඩු වෙනවා. වාහන කුෂන් මධ්‍යස්ථාන කුෂන් කරන එක අඩු වෙනවා. ඒතර මොකද වෙන්නේ? මේ වෙළඳපොළේ සිද්ධ වෙලා තියෙන මහා ක්‍රියාවලියක් ඇකිලෙනවා. එනිසා ආණ්ඩුව මේ සැලසුම් කරලා තිබෙන ආර්ථික කළමනාකරණය කියලා ඕන් අර්ථකථනය කරන එකෙන් කේඩෑරි ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා තමයි මේ සියලු සාධක හේතු වී තිබෙන්නේ. පොලි අනුපාතක ඉහළ දැමීම, ණය දීමේ වේගය අඩු කිරීම, බදු මිල ඉහළ දැමීම, ක්‍රෙඩිට් කාඩ් වල පොලි අනුපාතක ඉහළ දැමීම, මේ ආදි සියල්ලංගෙන් පෙන්වුම් කරලා තින්නේ වෙළඳපොළ අකුලන්න. තවත් කේඩෑරි කරන්න. එන වෙළඳපොළ ප්‍රසාරණය කරන වෙනුවට වෙළඳපොළ ඇතුලේ භාණ්ඩා සේවාවන් මිලදී ගැනීමට සඳහා අවශ්‍ය වන අවශ්‍යතාවයන් නිර්මාණය කරන වෙනුවට ආණ්ඩුව සැලැස්ම වටපත් වී තිබෙන එක අකුලන්න. ඒකෙත් ප්‍රධාන ලෙස ආණ්ඩුව අවධානය යොමු කරලා තිබෙනවා වාණිජ බැංකුවලට උපදෙස් දීලා තිබෙනවා නිවාස සඳහා දෙන ණය ප්‍රමාණය 50%කින් අඩු කරන්න කියලා. එනි නිවාසයක් ඉදිකිරීම සඳහා ලබා දෙන ණය 50%කින් අඩු කරන්න කියලා උපදෙස් පවා ලබා දෙන්න සිදු වෙලා තිබෙනවා. ඒ නිසා මේ සියල්ලකින් පෙන්වුම් කරන්නේ ආණ්ඩුව මේ ගිලී තිබෙන දරුණුම ආර්ථික අගාධයෙන් ගොඩේම සඳහා ආණ්ඩුව කෙටි කාලීනව තෝරන ලබන සියලු පිළිතුරු නැවත ආර්ථිකයේ ඇකිලීමකට කේඩෑරීමකට විශාල ලෙස බලපාන. එය උදාහරණයකට ගත්තොත් ක්‍රෙඩිට් කාඩ් හිමියන් වෙළඳපොළෙන් මිලදී ගන්න භාණ්ඩ ප්‍රමාණය අඩු වුණාම මොකද වෙන්නේ? ඒ භාණ්ඩයේ අලවිය අඩු වෙනවා. ඔවුන් ගත්තනම් බිස්කට් මිලදී ගත්තනම් බිස්කට් අලවිය අඩු වෙනවා. බිස්කට් අලවිය අඩු වුණාම මොකද කර්මාන්තශාලාවට සිද්ධ වෙන්නේ? Taman බිස්කට් නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු කරන්න ඕන. Taman බිස්කට් නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු කරන්න මොකද කරන්න ඕන? ඒ කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන්ගේ ශ්‍රම කාලය අඩු කරන්න ඕන. එක්කෝ සේවකයන් ප්‍රමාණය එළියට දාන්න ඕන. එක්කෝ ශ්‍රම කාලය අඩු කරන්න ඕන. ශ්‍රම කාලය අඩු කරනකොට එයාට මොකද වෙන්නේ? එයාට මාසිකට ලැබෙන වේතනය අඩු වෙනවා. එයාගේ නැවත වේතනය අඩු වෙනකොට මොකද වෙන්නේ? එයාගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒතර එයා පපඩම් ගත්තා නම් මොකද වෙන්නේ? එයා පපඩම් මිලදී ගැනීම අඩු වෙනවා. ඒතර පපඩම් කර්මාන්තශාලාවට මොකක්ද සිද්ධ වෙන්නේ? පපඩම් කර්මාන්තශාලාවේ පපඩම් නිෂ්පාදනය අඩු වෙනවා. ඒතර පපඩම් කර්මාන්තශාලාව මොකද කරන්න ඕන? සේවකයන්ගේ ශ්‍රම කාලය අඩු කරන්න ඕන. සේවකයන්ගේ ශ්‍රම කාලය අඩු කරන්න කිව්වම මොකද වෙන්නේ? ඒ සේවකගේ වේතනය අඩු වෙනවා. ඒ සේවකයාට අඩු වේතනයක් තිබෙන්නේ. ඔහු වෙනත් භාණ්ඩයක් මිලදී ගත්තා නම් මොකක්ද සිද්ධ වෙන්නේ? ඔහු ඒ භාණ්ඩ මිලදී ගන්න එක අඩු වෙනවා. ඒ නිසා මුළු වෙළඳ පොළම ඇකිලෙනවා. මේ අරන් තියෙන වැරදි කෙටි කාලීන වමනාව වෙනුවෙන් සකස් කළ තිබුණු තීන්දුව తీරන විසින් මුළු වෙළඳ පොළම අකුලන ආර්ථිකයේ කේඩෑරි වෙන ක්‍රියාවලියකට ඇතුළත් කරලා එකක් මේ අපේ රටේ ධනවාදයේ මුහුණ දී තිබෙන අර්බුදයේම ප්‍රකාශනයක් තමයි මේ තිබෙන්නේ. හැබැයි ඒ වගේම අපේ රටේ ධනවාදයේ තිබෙන සුවිශේෂිතා ඒක පසුගාමි ධනවාදයක්. අවසංවර්ධිත ධනවාදයක්. ඒ හේතු කොටගෙන තවත් අර්බුද තීව්‍ර කරලා තිබෙනවා. උදාහරණයකට ගත්තොත් කිරිපිටි 80% පිටරටින් ආනයනය කරනවා. අවශ්‍යතාවෙන් 20% නිෂ්පාදනය කරන්නේ. හැබැයි 20%ක් නිෂ්පාදනය කරනකොට ඒක විසිකන්න සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ මොකක් නිසාද? දැන් සාමාන්‍යයෙන් ගත්තොත් කලමනාකරණයේදී ධනේශ්වර කලමනාකරණය උඩින් තියෙනවා.
සැලසුම් කිරීමේදී ධනේශ්වර සැලසුම් කරන්නේ උඩින් තියෙනවා. මේතක පෞගිය සමාජ සංවර්ධන ඉතිහාසයත් එක්ක සංසන්දනය කරලා බලනකොට ධනේශ්වර කළමනාකරණය හැමදාමත් උඩින් තියෙනවා. මෙතෙක් බිහිවෙච්ච හොඳම කළමනාකරණය ධනේශ්වර සැලසුම් කරන්නත් උඩින් තියෙනවා. හැබැයි ඒ තියෙන්නේ දියුණු ධනපති රටවල් වල. මේ පසුගාමී ධනපති රටවල් වල සිද්ධ වෙන්නේ මොකද්ද? ධනේශ්වර කළමනාකරණයක් නැහැ. කඩා වැටීමක් තියෙනවා. ඒක දියුණු නැහැ. ඒ නිසා තමයි 80% පිටරටින් කිරි ආනයනය කරනකොට නිෂ්පාදනය කරන 20%ට යාන්ත්‍රණ සකස් කරගන්න අසමත් වෙන්නේ. කියන්නේ කාට කොමනෝ ආර්ථිකයට මුහුණ දෙන අර්බුදයක් තමයි අතිරික්ත නිෂ්පාදනයක් මොකද්ද කරන්න කියලා. ඒක කවර ආර්ථික ක්‍රමයකටත් මුහුණ දෙන අර්බුදයක් අතිරික්ත නිෂ්පාදනයක්. හැබැයි අපේ රටේ කිරිපිටි ඇවිල්ලා අතිරික්ත නිෂ්පාදනයක් නෙවෙයි. ඇමරිකන් එක්සත් ජනපදයේ මුහුණ දෙනවා තිරිඟු අතිරික්ත නිෂ්පාදනයක් ආපු වෙලාවට. මොකද තිරිඟු තමන්ට වඩා තමන්ගේ අවශ්‍යතාවට වඩා වැඩි නිෂ්පාදනය අතිරික්ත නිෂ්පාදනය. නවසීලන්තයේ කිරි නිෂ්පාදකයා එක වෙලාවකට අරබුදයට මුහුණ දෙනවා කිරි අතිරික්ත නිෂ්පාදනයක් වුණාම. හැබැයි අපේ රටේ තියෙන අතිරික්ත නිෂ්පාදනයක් නෙවෙයි. 80% පිටරටින් ආනයනය කරනකොට 20%ක්. මම දැක්කා නියෝජ්‍ය ඇමතිවරයා කියනවා කිරි වලින් ඉතිරිලා කියලා. කිරි වලින් ඉතිරිලා නැහැ. 80% තාම පිටරටින් ආනයනය කරනවා. නිෂ්පාදනය කරන 20%ට ධනේශ්වර කළමනාකරණයවත් ඇතුළත් කරගන්න බැරි දුබලකමක පෙළෙන. ඒක ධනේශ්වර කළමනාකරණය. එය මිලදී ගැනීම, ගබඩා කිරීම, සැකසුම්කරණය, වෙළඳපොළ. ඔය යාන්ත්‍රණය මේගොල්ලන්ට සකස් කරගන්න බැරි වෙලා තිබෙනවා. බිත්තර නිෂ්පාදනය මොකක්ද සිදු වෙලා තියෙනවද? අද බිත්තර ගොවි විශාල දුෂ්කරතාවයකට පත් වෙලා තිබෙනවා. අද බිත්තරයක ගොවිපළකින් මිලදී ගන්න මිල රුපියල් 6.50ක් වෙලා තිබෙනවා. දැන් වෙළඳපොලේ 8.50 සහ 9 තිබෙනවා. රුපියල් 6.50ක් කියලා කියන්නේ එය කිසිසේත්ම බිත්තර දාන කිකිලයන් ඉන්න ගොවිපළක්වත් පවත්වාගෙන යන්න පුළුවන් වටිනාකමක් නෙවෙයි. හැබැයි රටේ මොකක්ද වෙලා තින්නේ? පෝෂ්‍ය, ඒ කියන්නේ ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් බිත්තර සපුරන ප්‍රමාණයක් තිබෙනවා. ඒ ප්‍රමාණයෙන් ජනතාව නැහැ. ජනතාවට ඒ ප්‍රෝටීන් අවශ්‍යතාවය නැහැ. නමුත් බිත්තර වෙළඳපොලේ අතිරික්තයක් හේතු කොට නෙවෙයි මතුවලා තිබෙන්නේ. වෙළඳපොළ කළමනාකරණය කරගන්න බැරි ප්‍රශ්නයක් මේගොල්ලන්ට තියෙනවා. ඒ නිසා දියුණු ධනපති රටක් මුහුණ දෙනවාට වඩා වැඩි අර්බුදයන්ට අපේ රටේ ධනවාදී තියෙන පසුගාමි සංවර්ධන විසින් අද හේතු සාධක වෙලා. ඒ නිසා තමයි එළවලු ටික විකුණ ගන්න බැරි එළවලු නිෂ්පාදකයෝ ඉන්නේ. වී ටික විකුණ ගන්න බැරි වී ගොවියෝ ඉන්නේ. බිත්තර ටික විකුණ ගන්න බැරි බිත්තර ගොවියා නිර්මාණය වෙන්නේ. කිරි ටික විකුණ ගන්න බැරි කිරි ගොවියා නිර්මාණය වෙන්නේ. ඒවා රටේ අතිරික්ත නිෂ්පාදන හේතු කොටගෙන ඇති වෙන අර්බුද නෙවෙයි. දැන් ආණ්ඩුව කියනවා වී අතිරික්තයක් තියෙනවා කියලා. හැබැයි 2011 වසරේ තමයි ලංකාවට වැඩිම පිටි ආනයනය කරලා තිබෙන වර්ෂය. එතකොට පිටිය සහල් අතිරික්තයක් ඇති වෙලා තිබෙන්නේ සහල් වලින් නෙවෙයි ඒ අඩුව සම්පූර්ණ වෙලා තියෙන්නේ පිටි වලින්. දැන් පිටි ආදේශකයක් ඇවිල්ලා තියෙන සහල් පැත්තකට යමින් තිබෙන්නේ. ඒ නිසා ඒ කළමනාකරණය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා එක පැත්තකින් පොදුවේ ධනවාදයේ මුහුණ දී තිබෙන අර්බුදයක්, අනිත් පැත්තෙන් අපේ රටේ සුවිශේෂී වෙන පසුගාමී අවසංවර සහිත ධනවාදයක් හේතු කොටගෙනත් අද අපේ රටේ ජනතාව විශාල ආර්ථික පීඩනයට ලක් කරලා තිබෙනවා. ආණ්ඩුවට මේ ගැන උවමනාවක් තිබෙනවද? නැහැ. ඔබ හිතන්න. මොනතරම් දැක්මක් දුරක් නැති අය ආණ්ඩුවක්ද කියලා හිතුවොත්. ඔබ දන්නවා සාමාන්‍යයෙන් නොවැම්බර් මාසේ පාර්ලිමේන්තුවට අයවැය ලේඛන ඉදිරිපත් කරනවා. දෙසැම්බර් මාසේ සම්මත වෙනවා. ජනවාරි මාසේ පළවෙනි දින ඉඳන් ක්‍රියාත්මක වෙනවා. ඒකට අයවැය ලේඛනය සකස් කිරීමේදී වුන් අපේක්ෂා කරන්නේ ඉදිරි වර්ෂයේ සඳහා ආදායම් හොයා ගන්නා ක්‍රමයක්, වියදම් කර ගන්නා ක්‍රමයක් පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ තවත් ඉඩක් දීලා තිබෙනවා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. ඒ සැලසුමට යන්න බැරි නම් ඊට වඩා වැඩි මුදල් ඕන නම් පරිපූර්ණක ඇස්තමේන්තුවක් කරා මුදල් ගන්න පුළුවන්. පරිපූර්ණක ඇස්තමේන්තුවක් කරා මුදල් අයවැය ලේඛනයට අමතරව ඒ වැය ශීර්ෂයට අමතරව මුදල් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න ඕන. දැන් ආණ්ඩුව නොවැම්බර් මාසේ අයවැය ලේඛන ඉදිරිපත් කරනවා, දෙසැම්බර් මාසේ සම්මත කරනවා, ජනවාරි මාසේ පළවෙනි දින ඉඳන් ක්‍රියාත්මක කරනවා, ජනවාරි මාසෙම පරිපූර්ණක සල්ලි ඉල්ලනවා. එහෙනම් අඩුම තරමේ අයවැය ලේඛනේ ජනවාරි මාසේ ඉලක්ක කරගන්න බැරි වෙලා තිබෙනවා. එහෙම අනුව ගත්තාම ජනවාරි මාසේ පමණක් රජයේ ආයතන වලට වාහන මිලදී ගැනීම වෙනුවෙන් දසලක්ෂ 370ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් අරගෙන තිබෙනවා. කියන්නේ අයවැය ලේඛනයක් සකස් කරලා ක්‍රියාත්මක වෙනකොටම ආණ්ඩුවට සිද්ධ වෙන පරිපූර්ණක ඇස්තමේන්තු ගන්න. ඒ විතරක් නෙවෙයි. එයා ලංකා සහ මිහින්නේ ආයතන. එයා ලංකා එමිරේට්ස් ආයතනයේ සතු තිබිලා 1998 වර්ෂයේ නැවත රජයට අත්පත් වුණා.
මිහින් ලංකා ආයතනය රාජපක්ෂගේ කියන්නේ මූදෙත් රාජපක්ෂගේ නම තියෙන්න ඕන, ක්‍රීඩාංගනෙත් රාජපක්ෂගේ නම තියෙන්න ඕන, නාට්‍යාංගනෙත් රාජපක්ෂ නම තියෙන, ගුවනෙත් නම තියෙන්න ඕන කියලා තමයි මිහින් නෑ කියලා පටන් ගත්තේ. ගුවන් සමාගම. දැන් මෙහෙම ශ්‍රී ලංකා රජයට එමිරේට්ස් එකෙන් ශ්‍රී ලංකා එයාලයින් අයිති වෙන්න තිබියදී මිහින් ලංකා කියලා ගුවන් සමාගමක් පටන් ගත්තා. ඒ මී ලංකා ගුවන් සමාගමට මේ වන විට රජයේ විසින් මුදල් මිලියන 10000කට වඩා අධික ප්‍රමාණයක් ලබා දීලා. මිලියන 10000කට වඩා මේ වෙනකොට මිහින් ලංකා ආයතනයට ලබා දීලා තිබෙනවා. මිහින් ලංකා ආයතනයේ මේ වෙනකොට මුළු පාඩුව මේ ආරම්භ කරපු දවසේ නම් පාඩුව මිලියන 8000කට අධික වෙලා තිබෙනවා. ඒ නිසා වත්කම් සහ වගකීම් සංසන්දනය කරලා බලපුවම ශූන්‍ය වෙච්ච සමාගමක් හැටියට තමයි අද මිහින් ලංකා ඉතුරු වෙලා තිබෙන්නේ. ශූන්‍ය වෙච්ච සමාගම. අගේ ශූන්‍යයි මිහින් ලංකා. ඊට එමිරේට්ස් කියන ආයතනයෙන් නැවත පවරාගත්තා එයා ලංකා එකේ ගිවිසුම බදු ගිවිසුම අවසන් වුණාට පසු. ගිය අවුරුද්දේ විතරක් එයා ලංකා එකේ පාඩුව දසලක්ෂ 19100ක්. ඉන්නේ රුපියල් බිලියන 19.1ක්. දසලක්ෂ 19100ක් 19100ක් ආසන්න වශයෙන් ගත්තොත් පොහොර සහනාධාරයෙන් හරි අඩක් වෙන් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මිහින් නෑගේ පාඩුවට ගිය අවුරුද්ද විතර. දැන් ආණ්ඩුව මොකද කරලා තිබෙන්නේ? පහුගිය අයවැය ලේඛනෙන් ආණ්ඩුව මිහින් ලංකා සහ එයා ලංකා වෙනුවෙන් දසලක්ෂ 10000ක් දුන්නා. ගිය අවුරුද්දේ මේ 2012 අයවැය ලේඛනෙ විතරක් දසලක්ෂ 10000ක් වෙන් කරා. කියන්නේ රුපියල් බිලියන 10ක් වෙන් කරා මිහින් ලංකා. එයා ලංකා එකටයි මිහින් ලංකා එකටයි. දැන් මොකද කරලා තිබෙන්නේ? දැන් නැවත පරිපූර්ණක ඇස්තමේන්තුවක් දාලා නැවත ගන්නවා දසලක්ෂ 2286ක්. මේ අයවැය ලේඛන ඉදිරිපත් කළ මාස 3 ඉක්මවා යාමට පෙර අයවැය ලේඛනෙන් 10 මිලියන දසදහසක් වෙන් කරනවා. ඒකට මාස 3ක් ගත වීමටත් මත්තෙන් ආණ්ඩුව නැවත මිලියන 2286ක් වෙන් කරලා තිබෙනවා මිහින් ලංකා වෙනුවෙන්. මිහින් ලංකා සහ යා ලංකා ආයතන දෙක වෙනුවෙන්. මොකක්ද සිද්ධ වෙන්නේ? අටුම තරමේ මාස 3ක දුරකට අයවැය ලේඛනේ සකස් කරගන්න බැරි ආණ්ඩුවක් මේක. මාස 3ක මාසික දුරක් නැහැ වාහන මිලදී ගැනීමේදී. එහෙම ආර්ථිකයෙන් රට ගෙනියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා සෙවණගල සහ පැලවත්ත සීනි කර්මාන්තශාලා දෙක රජයේ පවරා ගනු ලැබුවේ ඒවා ඌණ සංවර්ධිත ව්‍යාපෘති කියලා. පනතක් ගෙනල්ලා ඌණ සංවර්ධන ව්‍යාපෘති කියලා තමයි පවරාගත්තේ. මම දන්න විදිහට ඔය පැලවත්ත සමාගම සතුව තිබෙනවා. පැලවත්ත සීනි සමාගම සතුව විශාල හොඳ බංගලෝ එකක් තියෙනවා. බංගලාවක් තියෙනවා ඇතුලේ. ටිකක් හොඳ සුපිරි බංගලාවක්. පහුගිය පළාත් සභා මැතිවරණයේදී ඌව පළාත් සභා මැතිවරණයේදී සසේන්ද්‍ර රාජපක්ෂ නතර වෙලා හිටියේ බංගලාවේ. ඔය ආසන්නයේ තියෙනවා විශාල ජනතාවකට එකතු වෙන්න පුළුවන් ශාලාවක් තිබෙනවා. ජනාධිපතිතුමාගේ දන්සල විවෘත කරේ පැලවත්ත ශාලාව ඇතුළේ. ඒ නිසා පළාත් සභා මැතිවරණයේදී මේකේ තියෙන වත්කම් ප්‍රමාණය, මේකේ තියෙන බංගලාවේ ස්වභාවය, මේකේ තියෙන උක්වගාව ගැන දැක්කා. දැකපු හැටි හිතුණා මේක ගන්න ඕන කියලා. හරි ඉස්සර තියෙනවා රජ්ජුරුව පාරේ යනකොට ලස්සන තරුණියක් දැක්කොත් අන කරනවා තමන්ගේ ඇමතියට ඒ තරුණිය එවපම් වාසලට කියලා. ඒ විදිහටම තමයි ජනාධිපතිවරයා සහ සසේන්ද්‍ර ඒ ඡන්ද ව්‍යාපාරදී පැලවත්ත සීනි සමාගම ඇතුළට යනවා. එහි බංගලාවේ නතර වෙනවා. එතන ඉඳන් ඡන්ද ව්‍යාපාරේ මෙහෙවනවා. අර ලස්සන තරුණිය දකිනවා. අර ඉස්සර රජ්ජුරුව වගේ. ඉතින් නැවත තමන් අතට ගන්නවා. දැන් ඒ විදිහට ගත්තනේ මේක. දැන් අරගෙන මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? දැන් මේක ජනතාව කිව්වේ නැහැ මේක පවර ගන්න කියලා. ඒවා විකිණීම පිළිබඳ අපිට විවාදයක් තිබුණා. විකිණීම ආකාරය වැරදි. ඒකට දඬුවම් දෙන්න ඕන. ඒ සඳහා වෙනම ක්‍රියාවලියක් තියෙන්න ඕන. ඒ විකුණුත් හොඳට නෙවෙයි. හැබැයි විකුණුපු ආකාරයත් වැරදි. අපි කෝ ගත්තු ආකාරයත්. දැන් ගත්තා. ගත්තට පස්සේ මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? දැන් දසලක්ෂ 200ක් වෙන් කරලා තියෙන එකේ පඩි නඩි ගෙවන්න. කවුද ගන්න කිව්වේ? පෞද්ගලික අංශෙන් ඒ ආයතන දෙක පවත්වාගෙන ගියා. පාඩුව හෝ ලාභය හෝ ඔවුන් අත්විඳගත්තා. දැන් මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අර රජතුමා පාර යන තරුණිය දැකලා වාසලට කැඳෙවුවා වගේ ගත්තා. අරගෙන ඉවරලා මොකද වෙන්නේ? ඒකේ බර දැන් ජනතාවට පවර්ලා තිබෙනවා. මේ වෙනකොට දසලක්ෂ 200ක්. එහි පඩි නඩි ගෙවීම සඳහා ආණ්ඩුව පරිපූර්ණ කස්ටමෙන්තුකින් සල්ලි වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි.
පළවත්ත සීනි සමාගම සතු තිබ්බ වගා කළ අක්කර 12000 තිබුණා. එතකොට මේ පෞද්ගලික සමාගම විසින් වගා කළ අක්කර 12000 තිබුණා. එතකොට ඒ 12000ට අමතරව එක උක් පැලයක් මේ වෙනකොට වගා කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි ඕක ආසන්නයේ තිබුණා තවත් මේ පළවත්ත සීනි සමාගම ව්‍යාප්ත කරන්න. උක් වගාව ව්‍යාප්ත කරන්න ලොකු බිම් කඩක් තිබුණා. අක්කර 2500ක් තිබුණා. දැන් ආණ්ඩුවේ අක්කර 2500 දුන්නේ කාටද? දැන් ආණ්ඩුව අපේක්ෂා බවට පත් වී තිබුණේ රට සීනි වලින් ස්වයං පෝෂිත කිරීම සඳහා තමන්ගේ ඉලක්කය නම් පළවත්ත සීනි කර්මාන්තශාලාව අවට තිබුණු ඒ ඉතුරු බිම් කඩ කාටද දුන්නේ? එතන අක්කර 2500ක් දුන්නා ඇමරිකානු ඩෝල් සමාගමට. මේ වුණාට දීලා තියෙන අක්කර 2500ක් ඇමරිකානු ඩෝල් සමාගම දුන්නා කෙසෙල් වගා කරන්න. ඒ නිසා ආණ්ඩුව මේ පෙන්නුම් ඒ කියන්නේ ආණ්ඩුවේ වෙන වෙන උවමනාවන් විසින් බංගලාවට ඇති වෙන ලොල්කම මේ පරිසරයට තියෙන ලෙන්ගතුකම නේ ඒව විසින් මොකද කරලා තියෙන්නේ ජනතාවගේ මුදල් නාස්ති කරන පාලනයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අද වංචා දූෂණ පැත්තෙන් බැලුවත් නාස්තිය පැත්තෙන් බැලුවත් අකාර්යක්ෂමතාවයෙන් පැත්තෙන් බැලුවත් ආර්ථික ප්‍රතිපත්තීන් පැත්තෙන් බැලුවත් තව දුරටත් අපේ රට ආර්ථික ඉදිරියට ගෙන යන්න පුළුවන් පාලනයක් නෙවෙයි රාජපක්ෂ පාලනය. මේක වෙනස් කළ යුතුයි. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි ආණ්ඩුව දැන් මොකද කොහොමද මේකට මුහුණ දෙන්නේ? ආණ්ඩුව කල්පනා කරනවා දැන් මේ ඇතිවීමෙන් තිබෙන තත්ත්වයට එරෙහිව ජනතාවගේ විරෝධයක් මතුවෙමින් එනවා. ඒක ඔබ දන්නවා. මාධ්‍යවේදීන් හිටියට ඔබත් දැන් අත්විඳින තත්ත්වය සාමාන්‍ය ජනතාවත් විඳින තත්ත්වය සාමාන්‍ය ජනතාවත් එක්ක හැසිරෙනකොට ඒ ජනතාවගේ මතවල පෙන්눔 කරමින් තියෙන ආණ්ඩු විරෝධයක් ගොඩනැගෙමින් එනවා. ආණ්ඩුව කල්පනා කරනවා දැන් මේ ගොඩනැගෙමින් එන ආණ්ඩු විරෝධය සමනය කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලන ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලබා දෙමින් ආර්ථිකයේ උවමනාවන් ඉල්ලන ජනතාවට ආර්ථිකය ලබා දෙමින් සමානාත්මකව ලබා දෙමින් නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කරමින් යහපාලනය සහිත රටක් ගොඩනැගීමෙන් නෙවෙයි ඔවුන් ජනතා විරෝධයට උත්තර සොයන්න හදන්නේ. ඔවුන් ජනතා විරෝධයට උත්තර සොයන්න හදනවා සුපුරුදු පරිදි කඩින් කඩ ඡන්ද තිබෙවි. ඒතකොට සාමාන්‍යයෙන් ඡන්දයක් කියලා කියන්නේ ජනතාවගේ මතය විමසීම. ජනතාව කොච්චර කැමතිද කොච්චර අකමැතිද කියලා මතයක් විමසීමක් ලෙස තමයි ඡන්ද අර්ථකථනය වෙලා තිබෙන්නේ. හැබැයි එහෙම ඡන්ද තිබු රටක් අපේ රට. එහෙම ඡන්ද වලට අර්ථකථනයක් තිබුණා. හැබැයි තවදුරටත් ඡන්ද කියලා කියන්නේ ජනතාවගේ සැබෑ මතය නිරූපණය වෙන අවස්ථා නොවේ. දැන් ඡන්ද කියලා කියන්නේ ජනතාවගේ සැබෑ මතය යටපත් කරලා විකෘති කරන ලද ප්‍රතිඵල අරගෙන රට පෙන්වන්න දරන උත්සාහය දැන් ඡන්දවල තිබෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව හදන්නේ පළාත් සභාව වෙන වෙනම තියන්නේ. උතුරු මැද පළාත් සභාවයි සබරගමුවයි නැගෙනහිරයි. පළාත් සභා තුනක් එකට තියලා ඒව ඇතුළේ ආණ්ඩු මුළු මැර බලය මුළු රාජ්‍ය බලය හැම ගමකම දන්සැල් හැම පාරකටම පැලවෙන ලයිට් කණු කවදාවත් එලන්නේ නැති ගල් කුඩු ගොඩ ගහලා මුළු රාජ්‍ය බලය යොදවලා ජනතාවගේ ජනමතය විකෘති කිරීම සඳහා දරන ප්‍රයත්නයක් තමයි මේ ඡන්දවල තිබෙන්නේ. දැන් අවශ්‍යකම තිබෙන රටට ඡන්දද? අඩුම තරමේ මේ පළාත් සභාවල කාලය ඉක්මව ගිහිලා තිබෙනවා. නැගෙනහිර පළාත් සභාවේ කාලය ඉක්මව යන්නේ 2009 2013 මැයි මාසේ 10 වෙනිදා. එන තව හරියටම අවුරුද්දක් තිබෙනවා නැගෙනහිර පළාත් සභාව කාලේ. උතුරු මැද පළාත් සභාව 2008 අගෝස්තු මාසේ 23 වෙනිදා තිබ්බේ. එහි කාලේ තිබෙනවා 2013 අගෝස්තු මාසේ 23 දක්වා මාස 15කට ආසන්න කාලයක් තිබෙනවා. ඒ වගේම තමයි සබරගම් පළාත් සභාවේ ඒකෙත් මාස 15කට අධික කාලයක් තිබෙනවා. ඒතකොට ජනතාව පළාත් සභාව පිහිටුවේ ඡන්ද අවුරුදු 5කට බලය දුන්නා. දැන් ආණ්ඩුව කරන්න හදන්නේ මොකද්ද? මේ පළාත් සභාවත් කරේමයි. ගියසරේ පළාත් සභාව මැතිවරණත් කරේ පළාත් සභා 8 කෑලි 6කට තිබ්බා. නැගෙනහිර වෙනම තිබ්බා. උතුරු මැද සබරගම ආයෙ තිබ්බා. මධ්‍යම වයඹ ආයෙ තිබුණා. ඌව වෙනම තිබ්බා. දකුණ වෙනම තිබ්බා. බස්නාහිර වෙනම තිබ්බා. පළාත් සභා 8 ඡන්ද 6කට තිබ්බා. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරා. ආණ්ඩු මුළු රාජ්‍ය බලය, මාධ්‍ය බලය, මැර බලය සියල්ල යොදවලා ජනතාවගේ මතය විකෘති කරා. දැන් ආණ්ඩු උත්සාහ කරමින් තිබෙන්නේ යලි ඒ පරණ ජන මත විමසනවායයි කියන සූදුවේ යෙදෙන්න. ඒ සූදුවට කිසිසේත්ම මේ රට ජනතාව ඉඩ දිය යුතු නැහැ. ජනතාවගේ සැබෑ ජනමතය බලන්න ඕන. සැබෑ ජනමතය බලන්න නම් ඒ පළාත් සභා මැතිවරණ අපි ලෑස්ති ඒ පළාත් සභා මැතිවරණදී බලමු. හැබැයි નિયમિત කලදී පළාත් සභා සියල්ල එක විටදී රටේ පවත්වන්න ඕන. කොටස් වශයෙන් පවත්වමින් මම කියුවේ ඌව පළාත් සභා මැතිවරණ ජනාධිපතිවරු හිටියේ පළවත්ත බංගලාව. මධ්‍යම පළාත් සභාවේදී ජනාධිපතිවරු හිටියේ මේ නුවර රජගහ ගෙදර රජමෙදුරේ. උතුරු මැද පළාත් සභාවේදී මේ අනුරාධපුර රජගෙදර හිටියේ. ඒතර එක රජගෙවල් වල
දන්සල් දාගෙන ජනතා මත යට කරලා පාතාල මිනිස්සු යොදාගෙන තමන්ට හිතවත් පොලිස් නිලධාරීන් ඒ ස්ථාන වලට දාගෙන තමන්ට හිතවත් මැතිවරණ නිලධාරීන් ඒ ස්ථාන වලට දාගෙන මුළු ජනමතය යටපත් කරලා ඩෝසල් කරලා විකෘති කරපු ඉතිහාසයක් ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව දැන් උත්සාහ කරමින් තිබෙන්නේ සැබෑ ජනමතය විකෘති කරලා වර්ධනය වෙමින් තිබෙන විරෝධය ගොඩනැගෙමින් තිබෙන ජනතාවගේ ආණ්ඩුවට එරෙහි ජනතා බලය යටපත් කරලා විකෘති ප්‍රතිඵලයක් අරන් රටටත් ලෝකෙටත් පෙන්වීම සඳහා දරන ප්‍රයත්නයක් තමයි මේ කුඩා කුඩා ඡන්ද පැවැත්වීමෙන් තිබෙන්නේ. ඒ නිසා මේ කුඩා කුඩා ඡන්ද පැවැත්වීම මේ රටේ ජනතාව එරෙහි වී බලකල යුත්තේ නියමිත පරිදි පළාත් සභා සියල්ල එක විට විසිරුවලා එක දිනේ ඡන්දේ පවත්වන්න. අඩුම තරමේ එතකොට රට පුරා මෙර බලය ව්‍යාප්ත කරන්න සිද්ධ වෙනවා. එතකොට ජනාධිපතිවරයාට අනුරාධපුරයේත් එක දවසක් ඉන්න වෙයි දන්සලක් දෙන්න ආයේ උතුරට ඌවටත් යන්න වෙයි නුවරඑළිය බංගලාවටත් යන්න වෙයි දකුණේ මේ කාල්ටන් නිවසටත් යන්න වෙයි. ඉතින් හතර වටේ ගිහපුවම අඩුම තරමේ දන්සල් ප්‍රමාණය හරි අඩු වෙයි. ඉතින් එහෙම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් අපිට ඕන. මැතිවරණ කොමිසම අකුලලා ස්වාධීන පොලිස් කොමිසම අකුලලා ස්වාධීන මැතිවරණ කොමිසම අකුලලා Tamanට ඕන විදියට මැතිවරණයක් හසුරුවලා ඒ හරහා ජනමතය පෙන්වීමට කිසිසේත්ම මේ රටේ ජනතාව ඉඩ නොදිය යුතුයි. ඒ නිසා මේ උත්සාහය පරාජයටපත් කළ යුතුයි. කොටස් වශයෙන් ඡන්ද තියෙනක පරාජයටපත් කළ යුතුයි. ඒ වගේම තමයි අපි මේ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි කල්පනා කරන අපේ රටේ එක පැත්තකින් අධිරාජ්‍යවාදී මැදිහත් වීමක් තිබෙනවා. අනිත් පැත්තේ මේ දුබල බෙලහීන කඩා වැටෙන ධනවාදයට තවදුරටත් අපේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. මේ විතරක් නෙවෙයි ලෝකේ සුප්‍රියයි හඳුන්වා ගන්න ලද ධනවාදී රාජ්‍යංග අද අර්බුදයට ගිහිලා තියෙන්නේ. ඉතාලිය දැවැන්ත කඩා වැටීම ලක් වෙලා තිබෙනවා. පෘතුගාලය එක රැයෙන් කඩා වැටෙනවා. ග්‍රීසිය ආණ්ඩුවක් පිටව ගන්න බැරි වෙලා තිබෙනවා. අවුරුදු 17කට පස්සේ පිරිහුණු සමාජවාදී පක්ෂයක් ප්‍රංශේ බලයට ඇවිල්ලා තිබෙනවා. පිරිහුණු සමාජවාදී පක්ෂයක්. නමුත් ඒ ලේබල් යටතේ බලයට අද එන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒක මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? ලෝකේ පුරා ධනවාදී හාම්පුතුන්ටත් මේ ධනපති ක්‍රමය පවත්වාගෙන යන්න බැරි අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒ අර්බුදේ දෙගුණ වී තමයි අද පසුගාමි ධනස්තර සංවර්ධන සයිද අපේ රටට ඇවිල්ලා තිබෙන්නේ. නිසා මේකට එරෙහිව පුළුල් අධිරාජ්‍ය විරෝධී පෙරමුණක් පුළුල් ධනස්තරට එරෙහි පෙරමුණක් ගොඩනැගිය යුතුයි. ඒ පිළිබඳ ජනතා විමුක්ති පුළුල් සාකච්ඡාවක් මේකට පවත්වමින් යනවා. ඒ අනුව අපි මේ 15 සිට ජුනි 30 දක්වා දින 45ක ගෙන්ගෙට යාමේ කුඩා ජනහම් පැවැත්වීමේ ගෘහස්ත සාකච්ඡා පැවැත්වීමේ ප්‍රජා ශාලාවලට පිරිස් එකතු කරලා කුඩා සම්මන්ත්‍රණ ප්‍රධාන නගරවල ප්‍රධාන ශාලාවල සම්මන්ත්‍රණ ආදී විවිධ ආකාරයෙන් පත්‍රිකා බෙදීම් උද්ඝෝෂණ පාරට බැහිම් පෙළපාලි මේ ආදී විවිධ ආකාර උද්ඝෝෂණික ප්‍රචාරක ධනවත් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි ඉදිරියට කරලා තියෙනවා. මේ ආණ්ඩුවේ මේ මුග්ධ පාලනයටත් මේ වැරදි සමාජ ආර්ථික ක්‍රමයටත් එරෙහිව ජනතාව පෙළ ගැස්වීම වෙනුවෙන්